හරිනේ. හරි. ඉතින් අද අපි උදෑංග සර් අදත් මම යෝජනා කරා පේපර් එක කරමු කියලා. පුතේ අර පේපර් එක කරන්න ගොඩක් දෙනෙක්ට තාම පේපරේ අතට අරගෙන නැහැ. හරිද? උදෑංග සර්ගේ පේපරේ අනිවාර්යෙන් අතට ගන්න. ඒ අතට ගත්තම ප්‍රතිශත පාඩමේ සහ ඊළඟ පාඩමේ PDF තාම දාලා නැහැ. අලුත් ප්‍රතිශත කියන්නේ අලුත් පාඩමනේ. අලුත් පාඩමේව තාම සිස්ටම් එකට දාලා නැහැ. පරණ ඒවා ටික තමයි ගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට පුළුවන් ඊළඟ සතිය ඇතුළත, ඒ කියන්නේ ලබන සෙනසුරාදාට කලින් ප්‍රතිශත සහ ස්ථානීයක පිහිටීම කියන පාඩම් දෙකට අදාළ ටියුට් එක අප්ලෝඩ් කරන තාම නැහැ. ගොඩක් දෙමාපියෝ කතා කරලා අහලා තිබුණා ප්‍රතිශත ටියුට් එකකෝ කියලා. ඒක තාම අප්ලෝඩ් කරලා නැහැ. හරිනේ? හරි. එහෙනම් පුතේ සුබ දවසක් කියලා නැවතත් ප්‍රාර්ථනා කළා. අද යනවා ලස්සන කතන්දරයකට. ගිය සතියේ නෝට් එක මම චුට්ටක් මතක් කරලා දෙනවා විනාඩියයි. විනාඩි දෙකෙන් නෝට් එක මතක් කරලා දෙනවා. පුතේ ගිය සතියේ උදයන්ග සර් කතා කරා ප්‍රතිශත කියන නෝට් එක. ප්‍රතිශතයක් කියන්නේ මොකද්ද? ප්‍රතිශතයක් කියන්නේ මොකද්ද? ගිය සතියේ කියලා දුන්නා. ප්‍රතිශතයක් කියන්නේ මොකද්ද? ඔව්, කිසියම් දෙයක් 100න් පංගුවක් ලෙස ප්‍රකාශ කිරීම. කියන පුතේ කිසියම් දෙයක් 100න් පංගුවක් ලෙස ප්‍රකාශ කිරීම. පැහැදිලිද? එතකොට ඇයි 100න් විතරක් ප්‍රකාශ කරන්නේ? දැන් ඕනම කෙනෙක්ට එන්න ප්‍රශ්නේ තමයි ඇයි සර් 100න් විතරක් ප්‍රකාශ කරන්නේ? නෑ පුතේ. මුළු ලෝකෙම ලංකාවේ, ඇමරිකාවේ, ඉතියෝපියාවේ, නයිජීරියාවේ මොන රටේ ගත්තත් ප්‍රතිශත කියන්නේ 100න් පංගුව. අන්නේ කොළුවේ තියාගන්න. තේරුණාද? ප්‍රතිශත කියන්නේ 100න් පංගුව. පැහැදිලිද? රයිට්. හරිනේ? හරි. එහෙනම් පුතේ ගිය සතියේ උදයන්ග සර් ඉගැන්නුවා මෙන්න මේ ප්‍රතිශතය. මට කියන්න 150 මේක භාගයක් ලෙස ලියන්නේ කොහොමද? ගිය සතියේ කියලා දුන්නා. 150 භාගයක් ලෙස ලියන්නේ කොහොමද? විලි ලැජ්ජාය පණ යනවා. 150 භාගයක් ලෙස ලියන්න පුළුවන් 100න් 50යි. දැක්කද පුතේ? මේ දැනුම දැන් අද ඉස්සරහට තියෙන්න ඕනේ. ඒකයි මම මේ චුට්ටක් මතක් කරලා දෙන්නේ. නැත්තම් අද පාඩම කරන්න හම්බෙන්නේ නැහැ. අද පාඩම කරන්න නම් දැනුම තියෙන්න ඕනේ. හරි. පොඩක් ඉන්න. හරිනේ? දැනුම තියෙන්න ඕන. 100ට 50 ලියන්න පුළුවන් 100න් 50. තව එකක් කරන්න. 100ට 30 ලියන්න පුළුවන් 100න් 30. ඔය ගිය සතිය කියලා දුන්නා. දැන් මම මේ චුට්ටක් මතක් කරනවා. ඊළඟට ගිය සතියේ තව දෙයක් කියලා දුන්නා. චූටි පුතේ මෙන්න මේ වගේ එකක්. 100න් 7 මේක ප්‍රතිශතයක් කරන්න පුළුවන් චණ්ඩලතා කෙලින්ම 107යි. 107යි. 100න් 13 ලිව්වොත් ඒ භාගයට අදාළ ප්‍රතිශතය තමයි 113යි. මම මේ උගන්නනෝ නෙවෙයි. මම මේ ගිය සතියේ උගන්නපුව රිවිෂන් කරනවා. නැත්තම් අද උගන්නනේව තේරෙන්නේ නැහැ නේද? ගිය සතියේ උගන්නපුව ඒවා රිවිෂන් කරනවා. හරි. ඊළඟට චූටි බලාගෙන ඉන්න. ඊළඟට තව එකක්. මෙන්න මේ වගේ එකක් ගිය සතිය කියලා දුන්නා. පුතේ මේක කොහොමද ප්‍රතිශත කරන්නේ? පුළුවන් චණ්ඩියෙක් ඉන්නවනම් හදන්න බලන්න. නෑ හදන්න ඕනේ නෑ. පුළුවන් කියලා දැනන කෙනෙක් ඉන්නවනම් හත උස්සන්න බලන්න. ආන්න ගිය සතියේ මගේ පන්තියට ආවනම් ඔහුට මේක අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕන. එහෙනම් පුතේ 4න් 3 ප්‍රතිශතයක් කරන්න නම් මොකද්ද කරන්න ඕන? ඔව් පැටියෝ. 4න් 3 ප්‍රතිශතයක් කරන්න නම් කරන්න තියෙන්නේ යට කොහොම හරි 100 කරගන්න ඕන. එහෙනම් පැටියෝ 4 100 කරන්න 25න් ගුණ කරනවා. 3ත් 25න් ගුණ කරනවා. පුතේ 4 100 කරන්න 25න් ගුණ කරනවා වගේම උඩත් 25න් ගුණ කරන්න ඕන. එතකොට පුතේ 4 වරක් 25 100යි. 3 වරක් 25 75යි. අන්න බලන්න පුෂ්පලතා යට කොහොම හරි 100 ඇවිල්ලා
එහෙනම් පුතේ ලියන්න පුළුවන් උත්තරේ 175යි. එහෙනම් උත්තරේ 175යි. ගිය සතිය ඔවා ලස්සනට උගන්නලා පොවලත් ගෙදර යවුවේ. ආයි පැත්ත දාලා පෙව්වා. හරි. දැන් මම ප්‍රශ්නයක් දෙනවා. පුළුවන් චණ්ඩියෙක් ඉන්නව නම් කරන්න සැරසෙන්. ඕකේ. බලමු. පුළුවන් නම් කරන්න. ගිය සතියේ මගේ පන්තියේ හිටියේ නම් විතරයි මේක හදන්න පුළුවන්. ගිය සතියේ මගේ පන්තියේ හිටපු දරුවෙක්ට විතරයි මේක හදන්න පුළුවන්. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. පුළුවන් නම් හදන්න. 3යි 4න් 1 මේක ප්‍රතිශතයක් කළා දෙන්න. ඉක්මන් කරන්න. ගිය සතියේ උදයන්ග සර් කියලා දුන්නා. මේ වගේ මිශ්‍ර සංඛ්‍යාවක් ප්‍රතිශත කරන්නේ කොහොමද? ගිය සතියේ කියලා දුන්නා. ඉක්මන් කරන්න. ඉවරයි. හරි. ගිය සතියේ උදයන්ග සර්ගේ පන්තියට සම්බන්ධ වුණා නම් ගිය සතියේ උදයන්ග සර්ගේ පන්තියට සම්බන්ධ වුණා නම් ඔබට මේක අනිවාර්යයෙන්ම හදන්න පුළුවන්. අනුත්තරා හැදුවද පුතේ? ඔව්. හරි බලමු. කොහොමද කරන්නේ බලමු. සමහරු පට්ටපල් බොරු දානවා. බලමු. හරි. කරන්නේ මෙහෙමයි පුතේ. හොඳට බලාගෙන ඉන්න. ගිය සතියේ උදයන්ග සර් සුපිරියටම කියලා දුන්නා. මෙන්න මේ වගේ මිශ්‍ර සංඛ්‍යාවට අදාළ මේ මිශ්‍ර සංඛ්‍යාවට අදාළ ප්‍රතිශතය හොයනවා නම් අපි කරන්න ඕන පළමුවෙන්ම මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කර ගන්න ඕන. 4 වරක් 3 12යි 12යි 1යි 13යි. අන්න බලන්න. මතක තියාගන්න පුෂ්පලතා සෙනෙහෙතිලක මතක තියාගන්න මිශ්‍ර සංඛ්‍යාවකට අදාළ ප්‍රතිශත ඒ විෂම භාග කර ගන්න ඕන. පළමුවෙන්ම ඒක මොකද්ද කරන්න ඕන? විෂම භාග කර ගන්න ඕන. දැන් 7 වෙනනේ. හරි ලේසි. යට 100 කරගන්න. 100 යට කරන්න නෙමෙයි. අම්මේ උදයන්ග සර්කුව 100 යට කරන්න කියලා. කොහොමද නෑ නෑ 100 යට කරන්න මේ මිනිහෝ මං කිව්වේ. යට 100 කරගන්න. යට 100 කරගන්න 25න් වැඩි කරනවා. ඒ මොකෝ සර් 25න් වැඩි කරේ? ඇයි පුතේ 4 වරක් 25 100යි නේ. මක්ක සබම්මි. මිසුමි සබ. ආන්න බලන්න. එතකොට 4 වරක් 25 100. 13 වරක් 25. ඒ කොහොමද ගන්න? 13 වරක් 25. කීයද මය අම්මා? 325යි. හරි. දැන් කෙලින්ම ගන්න පුළුවන් යට 100 නිසා 100ට 325. ඒස එක්ස්මිස ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඔව් අහන්න පුතේ. සර් ප්‍රතිශත 100ට වඩා වැඩි වෙන්න පුළුවන්ද? පුළුවන්. අනිසර ඇත්තටම මං හිතන්නේ ප්‍රතිශත තියෙන්නේ 100ට විතරයි කියලා. අම්මපසේ. ඇත්තටම මං හිතන් හිටියේ නෑ සර්. 100ට වඩා වැඩි වෙන්න පුළුවන් නේ සර්. ඔය වෙලා තියෙන්නේ. වෙන්න පුළුවන්. අන්න ඒකත් මතක තියාගන්න. ප්‍රතිශත 100ට වඩා වෙන්න පුළුවන්. උදාහරණයක් අපි එදිනෙදා ජීවිතේ 100 ප්‍රතිශත භාවිතා කරන තැනක් පිට රටින් භාණ්ඩ ආනයනයේදී ගහන තීරු බදු සාමාන්‍යයෙන් පුතේ කාර් රථයකට බදු ගහනවා 100ට 250ක්. ඒ කියන්නේ කාර් එක ලක්ෂ 10යි. ලංකාවට එනකොට ලක්ෂ 35ක් 40ක් වෙනවා. ඇයි බදු ගහලා. හරිද? හරියට හරි. අන්න බලන්න පුතේ. එහෙනම් මතක තියාගන්න ප්‍රතිශත 100ට වඩා වැඩි වෙන්න පුළුවන්. තේරුණාද? ගිය සතියේ හිටපු කාණ්ඩෙට ඔය ටික තේරෙන්න ඕන. හරි. ලියන්න මාතෘකාව.
දශම සංඛ්‍යා ප්‍රතිශත ලෙස දැක්වීම. දශම සංඛ්‍යා ප්‍රතිශත ලෙස දැක්වීම. පුතාලට මොනවා හරි ටියුට් එකේ හරි මේ මොනවාද මේ අච්චු පොතේ හරි අමාරු ප්‍රශ්න තියෙනවා නම් පුතාලට යොමු කරන්න පුළුවන්. සර් මට මෙන්න මේක පොඩ්ඩක් අමාරුයි සර් පොඩ්ඩක් කියලා දෙන්නකෝ. අවුලක් නැහැ. මං කියලා දෙනවා. අමාරු ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න. සර් මට ගිය සති දෙකේ එන්න ඒක අවුලක් නැහැ. හරි. ගන්න පුතේ. ලියන්න මාතෘකාව. දශම සංඛ්‍යා ප්‍රතිශත ලෙස දැක්වීම. දශම සංඛ්‍යා ප්‍රතිශත ලෙස දැක්වීම. හරි. දශම සංඛ්‍යා කොහොමද පුතේ ප්‍රතිශත කරන්නේ? පාඩමේ අවසාන මාතෘකාව බලාගෙන ඉන්න. සදෝ දශම සංඛ්‍යා කොහොමද ප්‍රතිශත කරන්නේ? හොඳට බලාගෙන ඉන්න. පුතේ අමාරු ප්‍රශ්න තියෙනවා නම් මට යොමු කරන්න. අමාරු ප්‍රශ්න තියෙනවද? 22යි කො දාන්න පුතා? තියෙනවා නම් මට යොමු කරන්න. 22යි දෙක අභ්‍යාසේ 8 9 10. 22යි දෙක අභ්‍යාසේ 8 9 10. තව තියෙනවද? අමාරු ප්‍රශ්න? හරි. 21යි එක අභ්‍යාසේ 1. 21යි එක අභ්‍යාසේ 1. තා තියෙනවද? ටියුට් එකේ 12 වෙනි ගාන. තව හරි. එච්චරයිනේ. හරි පුතේ. බලාගිරි. මේකත් කියලා දීලා මං අමාරු ප්‍රශ්න සාකච්ඡා කරන්න. මං දන්නවා පුතාලට මං හරි ආසයි පුතේ. ගෙදර වැඩ කරන මිනිස්සුන්ට තමයි අමාරු ප්‍රශ්න ඇති වෙන්නේ. කකුල් දෙක උඩ තියාගෙන සිරස රන් දෙපය බලන කට්ටියන්ට අමාරු ප්‍රශ්න නෑ. ඒ කට්ටියන්ට කිසිම ගානක් අමාරු නෑ. ඒ කට්ටියන්ට අමාරු වෙන්නේ විභාගෙට ගියාම. විභාගෙට ගියාම ඉන්නෝ නිකන් ඇටිකේල් කාපු අල්ලු ගුඩුව ටික වගේ. තේරුණාද? මෙන්න මෙමයි. ගගයින් මං අහනවා ඇයි තටවන්නේ? මොකද? අනේ සර් මේ තියෙන්නේ මං කෝ කෙලඩින්ගක් ගහනවා එන. තේරුණාද? විභාගෙට කියලා තටමාන තමයි වෙන්නේ. අවසාන මාතෘකාවත් කළා. පුතාලා මං අවස්ථාව දෙනවා අමාරු ප්‍රශ්න සාකච්ඡා කරන්න. හරි. දශම සංඛ්‍යා ප්‍රතිශතයක් ලෙස දැක්වීම. බලාගෙන ඉන්න. දශම සංඛ්‍යා ප්‍රතිශතයක් ලෙස දැක්වීම බලාගෙන ඉන්න. දැන් අපි හිතමු පුතේ 0.82 පළවෙනි ප්‍රශ්නේ. චුට්ටක් බලාගෙන ඉන්න. 0.82 අපිට ඕන පුතේ මේ දශම සංඛ්‍යාව අපිට ඕන මොකක් කරන්නද? ප්‍රතිශතයක් බවට පත් කරන්න. අපිට ඕන මේ දශම සංඛ්‍යාව ප්‍රතිශතයක් කරන්න. හරි. දැන් බලමු කොහොමද මේක ප්‍රතිශතයක් කරන්නේ? ඒ ඔබදූපයක් කියන පොඩ්ඩක් අහගෙන ඉන්නවද? හැබැයි තැන් වල ගිහිල්ලා කියවන්න බෑ හොඳේ. තැන් වල ගිහිල්ලා කියවන්නේ නැත්නම් විතරක් කියලා දෙන්න. අහගෙන ඉන්න. පුතේ මේකට ලේසි ක්‍රමයකුත් තියෙනවා සම්මත ක්‍රමයකුත් තියෙනවා. මම දෙකම කියලා දෙන්න. හොඳට අහගෙන ඉන්න. සම්මත ක්‍රමය පුතාලා කැමති ක්‍රමයක් තමන්ගේ කරගන්න. හැබැයි ගුරුවරයෙක්ගේ යුතුයකම තමයි ක්‍රම දෙකම කියලා දෙන එක. පුතාලා කැමති ක්‍රමයකින් යන්න බලාගෙන ඉන්න. ලේසිම ක්‍රමයකින් යන්න බලාගෙන. සම්මත ක්‍රමය සහ කෙටි ක්‍රමය. ලෝකේ තියෙන ඕනම දශම සංඛ්‍යාවක් ප්‍රතිශත කරන්න සම්මත ක්‍රමය සහ කෙටි ක්‍රමය කියලා දෙකක් තියෙනවා. බලන්න. සම්මත ක්‍රමය තමයි පුතේ 0.82 දශම ස්ථාන දෙකයිනේ. දශම ස්ථාන දෙකයි කියන්නේ පැටියෝ අනිවාර්යෙන්ම ඕක බෙදිලා තියෙන්නේ 100. පුතාලා දන්නෝ දශම ස්ථාන දෙකක් බිහි වෙන්න නම්
අනිවාර්යෙන් යට 100ක් තියෙන්න ඕන. ඒක නීතියක්. සෙනෙහේ තියලා අහගෙන ඉන්න. එතකොට පුතේ 180 මේ බලන්න 100න් 82 මට ලියන්න පුළුවන්. කෙලින්ම 182. අන්න පුතේ. තේරුණාද? එහෙනම් මතක තියාගන්න පුෂ්පතිලක 0.82 දාලා ප්‍රතිමයි 182. අත උස්සන්න තේරුණු කට්ටිය. අවංකෙන්ම තේරුණා නම් විතරක් අත උස්සන්න. right. හරි. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් නෝ කියලා දාන්න බලන්න. මං ආයිමත් කියලා දෙන්න. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් නෝ කියලා දාන්න. නෝ. හරි. තා එක පාරක් කියලා දෙන්න. බලාගෙන ඉන්න. තා එක පාරක් කියලා දෙන්නම් බලාගෙන ඉන්න. එහෙම තමයි. සමහරුන්ට එකපාර කියන දේ තේරෙන්නේ නැහැ. දෙතුන් පාර කියන්න ඕන. බලාගෙන ඉන්න පුතේ. පුතේ 0.82 චෝටි බලන් ඉන්න 0.82 එතකොට මොලේ තියෙන ළමයෙක් තේරුම් ගන්න ඕන දශම ස්ථාන දෙකක් ඇති වෙන්න නම් යට 100 තියෙන්නේ පෑය 82 100ෙන් බෙදලා ඒව සාමාන්‍යයෙන් ඕනම ළමයෙක් දන්න දශම ස්ථාන 3යි නම් 1000ෙන් බෙදලා දශම ස්ථාන 1යි නම් 10ෙන් බෙදලා එතකොට පුතේ 100ෙන් 82 මට ලියන්න පුළුවන් කෙලින්ම 182යි ආන් ප්‍රතිශත කියන්නේ 100ෙන් පංගුවයිනේ 182 පැහැදිලි නේද හරි දැන් බලමු කෙටි ක්‍රමේ කෙටි ක්‍රමේ පට්ට කෙටි පුතේ හැබැයි තැන් තැන් වල ගිහිල්ලා කියන්න එපා හොඳේ සුදු මහත්තයෝ කාටවත් කියන්න එපා හොඳට බලා ගන්න රහසක් මෙන් hina වේවි මම ඉගැන්නුවම ඔයාලා hina වේවි පට්ට ලේසි ඔන්න බලන්න 0.82 ප්‍රතිශත කරනවා නම් කරන්න තියෙන්නේ කෙලින්ම 100ට 100ෙන් ගුණ කරන්න එච්චරයි එතකොට 100ට 100ෙන් ගුණ කරනකොට චණ්ඩලතා මගේ පුතාලා දන්නෝ 100ෙන් ගුණ වෙනකොට දශම තිත දකුණට දෙකක් පනිනු එහෙනම් උත්තරේ 182යි අන්න බලන්න තේරුණාද මෙතනින් කියවෙන්නේ පුතේ ලෝකේ තියෙන ඕනෑම ප්‍රතිශත කරන්න පුළුවන් 100ෙන් ගුණ කර තේරුණාද ආයිමත් කියන්න පුතේ ලෝකේ තියෙන ඕනෑම දශම සංඛ්‍යාවක් ප්‍රතිශත කරන්න පුළුවන් කීයෙන් ගුණ කරොත්ද 100ගෙන් ගුණ කරන්න ඕන අම්මේ එහාට වෙන පොඩ 100 අල්ලගන්න 100 අල්ලලා ගුණ කරන්න ඕන අන්න බලන්න තේරුණාද හැබැයි කාටවත් කියන්න බෑ ඒක කෙටි ක්‍රමේ හොඳේ මේක තමයි හරි ක්‍රමේ නමුත් විභාගෙදී මේ ක්‍රම දෙකටම ලකුණු දෙනවා ඒ හින්දා මට කියන්න ලේසිම ක්‍රමය මොකද්ද මෙන්න මේ විගඩම් කර ඉන්න ඕනේ නැහැ මේක සමහරුන්ට ලේසි නමුත් ගොඩක් කට්ටියන්ට ලේසි අර ලෝකේ තියෙන ඕනම දශම සංඛ්‍යාවක් ප්‍රතිශත කරන්න මොකද්ද කරන්න ඕන පුෂ්පලතා අනුත්තරා පුෂ්පලතා මොකද්ද කරන්න ඕන ඔව් 100ෙන් ගුණ කරන්න ඕන අත උසන්න තේරුණු කට්ටිය සර් කියලා දෙන ඒව නම් වදිනෝ කොළ බොක්කටත් එක්ක හරි බොරුව නැතුව ලියා ගන්න ඉක්මන් කරන්න එකෙක් දාලා සර් කියලා දෙනේම කොළ බොක්ක තියෙන්නේ කොහෙද මන් දන්නේ ඒ බොල කොළ බොක්ක තියෙන්නේ කොහෙද කොළඹ පැත්තේ වෙන්නේ නැති ඉක්මන් කරන්න ලෝකේ තියෙන ඕනම දශම සංඛ්‍යාව ප්‍රතිශත කරන්න පුළුවන් 100ෙන් ගුණ කර විලිජ්ජයිනේ පට්ට ලේසි පුතේ ඉක්මන් කරන්න
හරි. සම්මත ක්‍රමය, කෙටි ක්‍රමය. මේ දෙකම ඔළුවේ තියාගන්න. හරි. රතු පෑනෙන් ලියන්න මෙහෙම. රතු පෑනෙන් ලියන්න තරු ලකුණක් දාලා මෙහෙම. ලියන්න. ඉහත රටාව අනුව පෙනී යන්නේ. රතු පෑනෙන් ලියන්න. ඉහත රටාව අනුව පෙනී යන්නේ. යනුල් කවුද මේ කියවන්නේ කෙල්ල? බිමන්සයි. යනුලි බිමන්ස. මට පේන කචපච ගාන. පුතේ ලියන්න. ඉහත රටාව අනුව පෙනී යන්නේ ලෝකයේ ඇති ඕනෑම දශම සංඛ්‍යාවක්. ඉහත රටාව අනුව පෙනී යන්නේ ලෝකයේ ඇති ඕනෑම දශම සංඛ්‍යාවක්. ලෝකයේ ඕනෑම දශම සංඛ්‍යාවක්. 100න් ගුණ කිරීමෙන් 100න් ගුණ කිරීමෙන් එහි ප්‍රතිශතය ගත හැකි බව. 100න් ගුණ කිරීමෙන් 100න් ගුණ කිරීමෙන් එහි ප්‍රතිශතය ගත හැකි බව. 100න් ගුණ කිරීමෙන් එහි ප්‍රතිශතය ගත හැකි බව. කොටු කරන්න. ඔක් කොටු කරන්න. හරි. හරි පුතේ. කොටු කරගත්තද? හරි. දැන් මම දශම සංඛ්‍යා ටිකක් දෙනවා. ලෑස්තිද? දැන් මගේ පුතාලට පුළුවන් වෙන්න මගේ පුතාලට පුළුවන් වෙන්න ඕන ලෝකේ තියෙන ඕනම දශම සංඛ්‍යාවක් දුන්නොත් ඒක ප්‍රතිශත කරන්න පුළුවන් වෙන්න ඕන. ලෑස්තිද? රයිට් මෙන්න ගාන. ඉක්මන් කරන්න. පුතේ උදයංග සර්ගේ පන්තියේ තියෙන විශේෂත්වය තමයි ගණන් හදන්නේ ළමයි. සර් නෙවෙයි. සර් ගණන් හදන්න ඕන නම් ඉතින් පන්තියෙන් ඕනේ නැහනේ. පුතාලා තමයි ගණන් හදන්න ඕන. වැරදුනාට කමක් නැහැ. මම කියලා දෙන්නෙත් නැහැ. හරිද? මම කියලා දෙන්නෙත් නැහැ. මුකුත් කියලා දෙන්නේ නැහැ. වරදින්න ඕන. මං හරි ආසයි වරදිනවන. ගණන් ටික හදන්න බලන්න ඉක්මන් කරන්න. 0.87 ඒ ඉක්මන් කරන්න. මේව ප්‍රතිශත කරන්න. ඉක්මන් කරන්න. මෙන්න මේ ටික ප්‍රතිශත කරන්න ඉක්මන් කරන්න. ඔය ටික ප්‍රතිශත කරන්න ඉක්මන් කරන්න. මේ දශම සංඛ්‍යා ටික ප්‍රතිශත කරන්න ඉක්මන් කරන්න.
හරි හරි පුතේ කෝ බලන්න උත්තර ගන්න රතු පෑන හරි කට්ටිය අත උස්සන්න බලන්න පුෂ්පලතා රයිට් ගන්න රතු පෑන අතට බලමු ඔක්කොම හරි ගියොත් අද අම්මලා අනිවාර්යෙන්ම සෙල්ලම් බඩුවක් අරන් දෙනවා ඔට්ටුයිද හරි ඔට්ටුයි මම නෙවෙයි අරන් දෙන්නේ අම්මලනේ මට හරි හරි ඒ මේක වැඩි කරනෝ 100ෙන් විලි ලැජ්ජයි 0.87 100ෙන් වැඩි කරනකොට ඕනම මොන්ටිසෝරි පොඩි එකෙක් දන්නවා පුෂ්පලතා දකුණට දෙකක් පනිනව නේව උත්තරේ 87යි 187 ආව නම් අත උස්සන්න අන්න ඩයල් අන්න වැඩ්ඩෝ ආන්න බලන්න 187 මගේ පන්ති ඉන්න ඔක්කොටම වැඩ පුළුවන් ඒක අනිත් විශේෂත්වය ඊළඟට 0.9 වැඩි කරන්න 100ෙන් 0.9 100ෙන් වැඩි කරාම දකුණට දෙකක් පනිනව නේව 9යි තව එකක් පැන්නම උත්තරේ 90යි 190 ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක් 190 ආව නම් පුතේ හරි දාගන්න අම්මෝ සෙල්ලම් බඩුව ලං වෙනු අම්මේ ලෑස්ති කරගන්න සෙල්ලම් බඩුව අම්මේ දැන් කුක්කු බබාලානේ සෙල්ලම් බඩු කෙල්ලෝ ඉල්ලන්නේ මොනවද බෝනික්ක කොල්ලෝ ඉල්ලන්නේ ගල් කටස් T50යි ස්පයිඩර්මෑන් රයිට් ඕකි රයිට් මේක 0.75 100ෙන් වැඩි කරාම දකුණට දෙකක් පනිනව නේව උත්තරේ 75යි නේව 175 අම්බ ටැග් කෙමින් මා කරා ලං වෙනවා ඊළඟට මේක තමයි වර්ධින තැන 1.2 100ෙන් වැඩි කරාම දකුණට දෙකක් පනිනෝ 120යි ආන්න බලන්න 100ට 120යි අනිසරන්නේ එක තමයි පොඩ්ඩක් අවුල් ගියේ අවුලන්නේ ටැග් භාගයක් කරි හම්බෙන්නේ දෙකට කපලා හම්බ හරි ඊළඟ එක 3.78 100ෙන් වැඩි කරාම 100ෙන් වැඩි කරා දශම දෙකක් පනිනෝ 378යි 378යි ඊළඟට 9.03 100ෙන් වැඩි කරාම 903යි උත්තරේ 903යි ඔක්කොම හරි නම් අත උස්සන්න බලන්න yes yes රුපියල් 2000ක ටැග් එකක් මේ වෙනකොට වාර්තා කරා ඉවරයි කොහොම ඊට අරගෙන යන්න හරි හරිනේ අවංකේ ටික හරි නම් ඉතින් ඉන් එහාට තවත් උගන්වන්න දෙයක් නැහැ ඇත්තටම මින් එහාට තවත් උගන්වන්න දෙයක් නැහැ ඔච්චරයි ඔය ටික තේරුණා නම් සුපිරියටම තේරුණා නම් yes කියලා ටයිප් කරලා එවන්න බලන්න ඔය ටික තේරුණා නම් හොඳටම ඇති හරි එහෙනම් පුතේ මතක තියාගන්න ලෝකේ තියෙන ඕනෑම ප්‍රතිශතයක් ලෝකේ තියෙන ඕනම දශම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්න මොකද්ද කරන්න ඕන මම අම්මා මොකද්ද කරන්න ඕන 100ෙන් වැඩි කරන්න ඕන කීයෙන්ද වැඩි කරන්න ඕන 100ට 100ෙන් ගුණ කරන්න ඕන හරි ලියන්න මාතෘකාව පාඩම ඉවරයි අවසාන මාතෘකාව ලියන්න මෙම පාඩමෙන් විභාගයට ඇසිය හැකි විභාග මට්ටමේ ගැටලු සාමාන්‍ය පුතේ උදයන්ග සර්ගේ නීතියක් තමයි පාඩමක් ඉවර කරාට පස්සේ විභාග මට්ටමේ ගැටලු දෙනවා පාඩමක් ඉවර කරාට පස්සේ විභාග මට්ටමේ ගැටලු දෙනවා හරි ලියන්න මෙමගින් ඇසිය හැකි මෙම පාඩමෙන් ඇසිය හැකි විභාග මට්ටමේ ගැටලු විභාගයට ඇසිය හැකි විභාග මට්ටමේ ගැටලු මෙම පාඩමෙන් ඇසිය හැකි විභාග මට්ටමේ ගැටලු විභාග මට්ටමේ ගැටලු
පාඩමින් ඇසිය හැකි විභාග මට්ටමේ ගැටලු. හරි. බලමු. ඇත්තටම පුතේ ලියලා තියාගන්න. දැන් මේ උදයංග සර් දෙන ගාන හැදුවොත් මම හදන්නේ නැහැ. මොකටද මං හදන්නේ? දැන් මං උගන්නලා ඉවරයි. මම උගන්නලා ඉවරයි. දැන් මම මේ දෙන ගාන හැදුවොත් ඇත්තටම පුතේ කී ලියලා තියාගන්න. ඔබ අනිවාර්යෙන් උසස් පෙළ මැක්ස් හරි බයෝ හරි කරන්නම ඕන. හරිනේ? මෙන්න ගාන. ඒ තරම් සුපිරි බුද්ධිපලය 125ට වඩා වැඩි දරුවෙක්ට විතරයි මේක කරන්න පුළුවන්. ලියන්න. සුනිල් අපේ මාමා කෙනෙකුත් ඉන්නවා. බාප්පා කෙනෙකුත් ඉන්නවා. දෙන්නම එකයි. සුනිල් තමාගේ මාසික වැටුපේ තමාගේ මාසික වැටුපෙන් 4න් 1ක් බිරිඳටද හොඳ මිනිස්සෙක් මොලේ තියෙන මිනිස්සෙක් සම්පූර්ණ දෙන්න හොඳ නැහැ 4න් 1යි ඔක්කොම දුන්නොත් විනාශ කරන නිසා වෙන්නේ නැති සුනිල් තමාගේ මාසික වැටුපෙන් 4න් 1ක් බිරිඳටද 4න් 1ක් බිරිඳටද 123 පුතාටද 123 පුතාටද හරි පුතේ සුනිල් තමාගේ මාසික වැටුපෙන් 4න් 1ක් බිරිඳට 123ක් පුතාට ඊළඟට 0.52ක් දුවට බෙදා දෙන ලදී. අන්න බලන්න. 4න් 1ක් බිරිඳටද 123ක් පුතාටද 0.52ක් දුවටද පුතේ අනුත්තරා දෝනි බලන්න භාග තියනෝ ප්‍රතිශත තියනෝ දශම තියනෝ මොලෙන් ගේම ගහන්න ෆෘට් සැලඩ් වගේ කෙසෙලුත් තියනෝ ගස් ලබුත් තියනෝ අඹත් තියනෝ පරිස්සමෙන් කන්න හොඳයි ෆෘට් සැලඩ් එහෙනම් යටින් ලියන්න එසේනම් රෝමිලක්කම් 1 බිරිඳට පුතුට දුවට දුන් මුදල් ප්‍රමාණය බිරිඳට පුතාට දුවට දුන් මුදල් ප්‍රමාණය මුළු වැටුපෙන් කවර ප්‍රතිශතයක්ද දුන් ප්‍රමාණය මුළු වැටුපෙන් කවර ප්‍රතිශතයක්දයි මුළු වැටුපෙන් කවර ප්‍රතිශතයක්දයි වෙන වෙනම සොයන්න
මුළු වැටුපෙන් කවර ප්‍රතිශතයක් දැයි වෙන වෙනම සොයන්න. මුළු වැටුපෙන් කවර ප්‍රතිශතයක් දැයි වෙන වෙනම සොයන්න. හරි. රෝමිලක්කන් දෙක. වැඩිම මුදලක් ලබා දෙන්නේ කාටද? වැඩිම මුදල ලබා දෙන්නේ කාටද? වැඩිම මුදලක් ලබා දෙන්නේ කාටද? හරි. බිමන්සා මට පේන කැමර එකට පාත් වෙලා කියවනෝ. අම්මද ඉන්නේ කවුද ඉන්නේ ළඟ? ළඟ ඉන්න එක්කනට යන්න කියන්නේ. ගාන කරන්න ඉක්මන් කරන්න. වැඩිම මුදලක් ලබා දුන්නේ කාටද? ඉක්මන් කරන්න පුතේ. හා ඇත්තටම මේ ගාන හැදුවොත් ඔබ සුපිරි දක්ෂයෙක්. ඔබට මං අවස්ථාව දෙනවා. වැරදුනාට කමන්නේ වරදින්න ඕන. වැරදුනාට කමන්නේ හදා. පුතේ වැරදුනාට කමන්නේ. වරදින එක මනුස්ස ගතියක්. නැවත හදන එක දේව ගතියක්. ඔබ ඇත්තටම මේක මට කලින් හැදුවොත් ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබ ඇති දක්ෂේ. තුලන හදලි වැරද? දිලින, දනිත, දිලිත. මොකෝ 17 කල්පනා කරන්නේ. හරි. ඉවරයි. සර් ඉවරයි කියලා දාන්න එපා. ඒක කැතයිනේ. මේ අහිංසක මාමා. සර් ඉවරයි.
ගාන හදලා ඉවරයි කියලා දාන්න. හරි. හරි. වෙලාව ඇතිද මය අම්මා? වෙලාව ඇතිද? තව වෙලාව ඕනද? ඕන්නම් කියන්න. තව ඕනලු හා ඉක්මන් කරන්න. දැන් බලා ගන්න. දැන් පෑන පැත්තකින් තියන්න. සුදු. උදයන්ක සර් හදනවා. බලාගෙන ඉන්න. අපිට කියනෝ පුතේ පොඩක් අහගෙන ඉන්න. බලන්න සර් ඔක විසඳන හැටි. බලාගෙන ඉන්න. සුනිල් තමාගේ මාසික වැටුපෙන් බිරිඳට 4න් එකක්. එහෙනම් පුතේ පළමුවෙන්ම උදයන්ක සර් කරන්නේ බිරිඳට අදාළ ප්‍රතිශතය. බිරිඳට අදාළ ප්‍රතිශතය ගන්න පුළුවන් පුතේ. කොහොමද ගන්නෙ? බිරිඳට අදාළ ප්‍රතිශතය ගන්නේ කොහොමද චූටි? ඔව් 4න් 1 ප්‍රතිශතයක් කරනවා. බලාගෙන ඉන්න. 4න් 1 උදයන්ග සර් කියලා දුන්න භාගයක් ප්‍රතිශතයක් කරන්න නම් යට 100 කරන්න ඕන. 100 යට කරන්න ඕන නෙමෙයි යට 100 කරන්න ඕන. එහෙනම් උඩයි යටයි 25න් ගුණ කරනවා. 4 වරක් 25 100යි. 25 සරක් එක 25යි. එහෙනම් පුතේ බිරිඳට අදාළ ප්‍රතිශතය 100ට 25. අත උසන්න මේක ආවන. ඔබ සැබෑ දක්ෂයෙක්. බිරිඳට අදාළ ප්‍රතිශතය 100ට 25. 100ට 25. ඊළඟට පුතාට අදාළ ප්‍රතිශතය ගන්න පුළුවන් සෙනෙහෙලතා කෙලින්ම දීලා තියෙනවා 0.5යි නෑ 123යි කෙලින්ම දීලා පුතාට දීලා තියෙන්නේ 123යි 23යි නේ ඒක දීලා තියෙනවනේ අවුලක් නෑ දුවට අදාළ ප්‍රතිශතය ගන්න පුළුවන්. දුවට දීලා තියෙන්නේ 0.52. ඕක 100න් වැඩි කරනවා. ප්‍රතිශත කරන්න 100ට 100න් වැඩි කරනවා. එතකොට උත්තරේ 152යි. ආන්න. දුවට අදාළ ප්‍රතිශතය 152යි. එහෙනම් 7තරනේ බිරිඳට දීලා තියෙන්නේ 125යි. පුතාට දීලා තියෙන්නේ 123යි. දුවට දීලා තියෙනවා 153ක්. එහෙනම් මං අහන ප්‍රශ්නේ වැඩිපුරම ආදරේ බිරිඳටද පුතාටද දුවටද? ගෙදරක තාත්තා කෙනෙක් වැඩිපුරම ආදරේ කාටද? එහෙම එකක් නැහනේ. එහෙම එකක් නැහැ සර්. බොරු කියන්න එපා. නිකන් අහන්න මෙතන වැඩිපුර ආදරේ කාටද? දුවට. වැඩිපුර ආදරේ පුතේ දුවට. එහෙනම් පුතේ ප්‍රෝමිලක්කන් 2 වැඩිම මුදලක් දීලා තියෙන්නේ දුවට. වැඩිම මුදලක් දීලා තියෙන්නේ දුවට 152. අත උස්සන්න මේක තේරුණු කට්ටිය. අවංකෙන්ම මේක තේරුණා නම් අත උස්සන්න චූටි. ඇත්තටම මට කලින් මේක හැදුවා නම් අත උස්සන්න බලන්න. මට කලින් හදපු කට්ටිය. ඇත්තටම පුතේ ඔබ ශ්‍රේෂ්ඨයි. මට කලින් මේක හැදුවා නම් ඇත්තටම ඔබ ශ්‍රේෂ්ඨයි. හරි පාඩම් කරන මේසෙ ගාව උදයන්ගසේගේ රූපයක් ගහලා තියාගන්න. නෑනේ. හරි.
තියලා වන්දනාමාන කරන්න. හරි. මෙන්න ගාන. ඔය වගේම ගානක් දෙනවා. බලමු පන්තියේ ලස්සනටම කමන්නේ පළවෙනි ගාන වැරදුනා. හරි කමන්නේ සර්. මට පළවෙනි එක වැරදුනා. හැබැයි දෙවෙනි එක වරදිනව නම් ඒක මගේ වැරදක් සර්. පළවෙනි එක වරදින එක ඔබේ වරදක් නෙවෙයි. හැබැයි දෙවෙනි පාරත් වරදිනවා නම් දැනම වරදිනවා නම් ඒක ඔබේ වරදක්. ඒක තමයි ඉස්සර කාලේ මිනිස්සු කියන්නේ රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නැහැ කියලා තියෙන්නේ. හරිනේ? අගිනේ. රයිට්. මෙන්න ගාන. පුළුවන් නම් අවශ්‍ය කට්ටිය ලියා ගන්නවා. අවශ්‍ය කට්ටිය ලියා ගන්න. තුලන හරිද? හරි. රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නැහැ වගේ. මෙන්න ගාන ලියා ගන්න. සුපුන් තමා සතු ඉඩමකින් සුපුන් තමා සතු ඉඩමකින් තමා සතු ඉඩමකින් බිරිඳට 24යි. බිරිඳට 24යි. පුතාට 5න් 1යි. පුතාට 5න් 1යි. දුවට 0.56යි. දුවට 0.56යි. බිරිඳට 124යි. පුතාට 20යි. දුවට 0.56යි. නම් බෙදා දෙන ලදී. තමා සතු ඉඩමකින් බිරිඳට 124යි. පුතාට 5න් 1යි. දුවට 0.5යි. බෙදා දෙන ලදී. බෙදා දෙන ලදී. රෝමිලක්කම් 1. රෝමිලක්කම් 1. රෝමිලක්කම් 1. බිරිඳට පුතාට දුවට බිරිඳට පුතාට දුවට ලැබුණු ඉඩම් ප්‍රමාණ ලැබුණු ඉඩම් ප්‍රමාණ ලැබුණු ඉඩම් ප්‍රමාණ මුළු ඉඩමෙන් කවර ප්‍රතිශතයක් දැයි වෙන වෙනම සොයන්න. මුළු ඉඩමෙන් කවර ප්‍රතිශතයක් දැයි වෙන වෙනම සොයන්න. මුළු ඉඩමෙන් කවර ප්‍රතිශතයක් දැයි වෙන වෙනම සොයන්න. කවර ප්‍රතිශතයක් දැයි
වෙන වෙනම සොයන්න. කවර ප්‍රතිශතයක්දයි වෙන වෙනම සොයන්න. ඊළඟ එක රෝමි ලක්කන් 2 වැඩිම ඉඩම් ප්‍රමාණයක් ලැබුණේ කාටද? තුලන වැඩිම ඉඩම් ප්‍රමාණයක් ලැබුණේ කාහටද? මන් දන්නව සමහර ළමයි හදලා ඉවරයි. තුලන හදලා ඉවරයිනේ. වැඩිම ඉඩම් ප්‍රමාණයක් ලැබුණේ කාහටද? හරිද පුතේ? මගේ පැටවුන්ට යන්න ඉතාමත් චූටි වෙලාවක්. හරි. ඇති පුතේ. වෙලාව ඇති. දැන් සර් හදනවා. හරි නම් හරි දාගන්න. ඇත්තටම පුතේ පළවෙනි ගාන වැරදුනාට කමක් නැහැ. පළවෙනි ගාන වැරදුනාට කමක් නැහැ. ඒක මොකද අත්දැකීමක් නැතුව සර් දුන්නේ නිකන් අභියෝගයට වගේ. හැබැයි මේක වරදිනවා නම් ලොකු අවුලක් තියෙනවා. මම හිතනවා මේක ගොඩ දෙනෙක්ගේ හරි කියලා ඔන්න බලන්න. ඔන්න බලන්න. අංක 1 බිරිඳට අදාළ ප්‍රතිශතය බිරිඳට අදාළ ප්‍රතිශතය ගන්න පුළුවන්. කෙලින්ම 124 දීලා නේව. 124 දීලා. ඒ නිසා අහන්න බලන්න දෙයක් නැහැ. 124 දීලා. ඊළඟ එක. ඊළඟට පුතාට අදාළ ප්‍රතිශතය. පුතාලට අදාළ ප්‍රතිශතය ගන්න පුළුවන්. එතන භාගයක් නේව. ෆෘට් සැලඩ් එකක් වගේ. භාගය කොහොම හරි ප්‍රතිශතයක් කරන්න ඕන. ඒව කියලා දීලා තියෙන්නේ. එහෙනම් පුතේ 500 කරන්න 20න් වැඩි කරන්න. මේකත් 20න් වැඩි කරන්න. 5 වරක් 20 100යි. මෙතන 20යි. උත්තරේ 120යි නේව. හරිනම් හරි දාගන්න. කො බලන්න චණ්ඩියෝ ටික. මගේ චණ්ඩියෝ ටික. බුලට්ස්. කවදා හරි හොඳ තැනකට යන්න. බුලට්ස්. ඔය කට්ටිය කියන්නේ බුලට්ස් කියලා. මේවා හරි යනවා. ඊළඟට දුවට ලැබෙන ප්‍රතිශතය. නැත්නම් දුවට අදාළ ප්‍රතිශතය 0.56. 0.56 100න් වැඩි කරනෝනේ.
නේ උත්තරේ 56 නේ උත්තරේ 156 එහෙනම් අත උසන්නේ ඒක ආපු කට්ටිය බුලට්ස් හරි එහෙනම් මට කියන්න මෙතනිනුත් වැඩිම ආදරේ දක්වලා තියෙන්නේ කාටද දුවට ඇත්තටම මේ කෙල්ලොන්ට මොකෝ මෙච්චර මේ තාත්තලා ආදරේ අනේ මන් දන්නේ හරි එහෙනම් පුතේ දුවට ලැබිලා තියෙන්නේ 156 එහෙනම් වැඩිම ටිකක් දීලා තියෙන්නේ දුවට හරිනේ හරි ඇතිද තව ඒ වගේ ගානක් ඕනද ඇතිද අලුත් පාඩමට යන්නත් පුළුවන් ඕන පාඩම ඉවරයි තව එකක් ඕන්නම් යස් කියලා දාන්න ඕන්නම් විතරක් ඕනන අවසානික හොඳේ ඉක්මන් කරන්න හරි පියෙක් ලියන්න පුතේ ටක් ගාලා ලියා ගන්න පියෙක් තමා සතු ඉඩමකින් පියෙක් තමා සතු ඉඩමකින් පියෙක් තමා සතු ඉඩමකින් පහෙන් දෙකක් පුතාටද පහෙන් දෙකක් පුතාටද පහෙන් දෙකක් පුතාටද හතරෙන් එකක් බිරිඳටද හතරෙන් එකක් බිරිඳටද හතරෙන් එකක් බිරිඳටද 0.35ක් දුවටද බෙදා දෙන ලදී 0.35ක් දුවටද බෙදා දෙන ලදී දුවටද බෙදා දෙන ලදී ප්‍රෝමිලක්කම් 1 බිරිඳට පුතාට දුවට දුන් ඉඩම් ප්‍රමාණය බිරිඳට පුතාට දුවට දුන් ඉඩම් ප්‍රමාණය බිරිඳට දුවට පුතාට දුන් ඉඩම් ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් කවර ප්‍රතිශතයක් දැයි වෙන වෙනම සොයන්න මුළු ප්‍රමාණයෙන් කවර ප්‍රතිශතයක් දැයි වෙන වෙනම සොයන්න මුළු ප්‍රමාණයෙන් කවර ප්‍රතිශතයක් දැයි වෙන වෙනම සොයන්න වෙන වෙනම සොයන්න ඊළඟට ප්‍රෝමිලක්කම් 2 වැඩිම ඉඩම් ප්‍රමාණයක් හමුවේ වැඩිම ප්‍රමාණයක් දුන්නේ කාටද වැඩිම ප්‍රමාණයක් දුන්නේ කාටද
හරි. දැන් මට කියන්න සුදු පුතේ ඇත්තටම ඕක පුළුවන් වෙන්න ඕන. හරි. මගේ පන්තියේන එකෙක්වත් ඕක බැරි වෙන්න බෑ. එහෙමනම් මගේ අවුලක්. උදැංග සර්ගේ අවුලක් ඒක. ඒක මම පිළිගන්නවා. මගේ පන්තියේන හැමෝටම වැඩ පුළුවන්. ඒක නීතියක්. ගාවින්දු ඉවරද පුතේ? ගාවින්දු ඉන්නවා, සචිත් ඉන්නවා, දෙනිත දිලිත ඉන්නවා, නෙතුකය ඉන්නවා, තුලන ඉන්න. අනික් කාණ්ඩේ කැමරොන් කරන්නේ නැහැනේ තරහයි. නෙතුම් ඉන්නවා. කොබලන චන්ඩියෝ ටික කැමරොන් කරන් මට පොඩ්ඩක් බලාගන්න. ගිම්හානි ඉන්නවා, ඉනුකි ඉන්නවා, අනුත්තරා ඉන්නවා. කොබලන්න මගේ පැටවුනේ පොඩ්ඩක්. රයිට්. කංජනා ඉන්නවා, මන්දස්මි පතිරණ. ඒ හරිත් දන්නේ නම. හරිනේ. නෙත්සරා ඉන්නවා, සිතුමි ඉන්නවා. අපේ ළමයි. රයිට් සුපිරි. හොඳයි. කට්ටිය හොඳයි. ඔයාලා හොඳයි පුතේ. හැබැයි මං ඉල්ලීමක් කරනවා පුතේ. ඔයාලා දැන් ඔය ඉන්නේ 7 වසරේනේ. 9 වසරට විතර යනකොට ඔයාලා වෙනස් වෙනවනේ. මම මේ කියන්නේ මේ ශාරීරිකව සිදුවෙන වෙනසක් නෙවෙයි. පණ්ඩිතයෝ වෙනවා. සර් කියන දේ අහන්නේ නැහැ. කැමරා ඔන් කරන්නේ නැහැ. පුදුම ලැජ්ජාවක්. බුදුම්මේ මාර ලැජ්ජාවක් එකට යනදී. 6 මං හරි ආසයි 6 7 8 ඒ පැටව නියමයි. 9 10 11 බුදුම්මේ කැමර එකක් ඔන් කරන්න මං කකුල් දෙක අල්ල වඳින්න ඕනේ. වැඳලා කියන්න ඕන අනේ පුටි කැමර එක ඔන් කරන්න. අන්නේ මැඬුවම ඔන් කරන්න. හරියට. හරි. 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 ඔයාලා හොඳයි. එහෙනම් මං කෙලිම හදනවා චූටි. පුතාට අදාළ ප්‍රතිශතය. පුතාට අදාළ ප්‍රතිශතය ගන්න පුළුවන්. 5න් 2. ධෝනි 5න් 2. 5 වැඩි කරනවා 20න්. උඩත් 20න් වැඩි කරනවා. එතකොට 100න් 40යි. උත්තරේ 100ට 40 ආව නම් අත උස්සන්න බලන්න. රතු පෑනෙන් හරි දාගන්න බය නැතුව මමනේ කියන්නේ රතු පෑනෙන් බය නැතුව හරි දාන්න. ඊළඟට මෙයාගේ අදාළ ප්‍රතිශතය. බිරිඳට 4න් 1 වැඩි කරනවා 25න් උඩයි යට. 100න් 25යි. ඒ කියන්නේ 100ට 25. 125. ඊළඟට දුවට අදාළ ප්‍රතිශතය ගන්න පුළුවන් සුදු 0.35 සුදු වැඩි කරනවා සුදු 100න් සුදු 100ට 100න්. එතකොට දකුණට දෙකක් පැන්නම 35යි. 100ට 35. හරි. තුනම හරිනම් ඔබ අතිදක්ෂයෙක්. තුනම හරිනම් ඔබ අතිදක්ෂයෙක්. එහෙනම් මට කියන වඩා ආදරේ කාටද? මේ තාත්තා වැඩියෙන් ආදරේ පුතාට. අන්න කොල්ලට තමයි වැඩියෙන් දීලා තියෙන්නේ 140. බිරිඳට තමයි අඩුවෙන් ආදරේ. 125. අවුවනේ. හැමදේම කරන්නේ මේ මිනිස්සයා. ඒ මිනිස්සයාට බනිනෝනේ ආදරේ නැහැ. එහෙම නෑ මම විහිළු කිව්වේ. හරිනේ? හරි. එහෙනම් පුතේ යන් අපේ අමාරු ප්‍රශ්න වලට කළා අපි අලුත් පාඩමට යන්. දරුවෙක් ඉල්ලලා තියෙනවා මෙන්න මේ ගණන් ටික. 22යි 2 අභ්‍යාසයේ 8යි 9යි 10යි 21යි 1 අභ්‍යාසයේ පළවෙනි ගාන. හරව ගන්න ඉක්මන් කරන්න. ගුරුවරයාගේ යුතුයකම තමයි දරුවෙක් අමාරු ප්‍රශ්නයක් ඇහුවොත් කියලා දෙන එක. ඒව තියෙන්න ඕන පුතා. නැත්තම් වැඩක් නැහැ. බොරුවට නිකන් මේ ඔන්ලයින් කරලා වැඩක් නැහැ. අහිංසක ළමයි කැපකිරීමක් කළා ගණන් හදනකොට අමාරු ප්‍රශ්නයක් හම්බුනාම ඒක ඉතින් විසඳ ගන්න තියෙන්නේ ගුරුවරයෙක්ගෙන් මිසක් වෙන කාගෙන්වත් නෙවෙයිනේ. වෙන කෙනෙක් උත්තර කිව්වට ඒ කට්ටියන්ට එන හයියක් නැහැ. හැබැයි මම කිව්වොත් ඔයාලා පිළිගන්නවා. පැහැදිලිද? එහෙනම් බලන්න හරවන්න 22යි 2 අභ්‍යාස. වැඩ කරපු ගාන. ඒකේ 8 වෙනි ගාන මං හදනවා. බලාගෙන ඉන්න.
22 අභ්‍යාසයේ 8 වෙනි ගණන කරපු නැති කාණ්ඩේට ඒ කට්ටියන්ට අමාරු නෑ. කරපු නැති කට්ටියට අමාරු නෑ, කරපු කට්ටියන්ට අමාරු ඇති. හරි. පෙරේරා මහතාගේ මාසික වැටුප ගිය අවුරුද්දේ රුපියල් 50000ක් වූ අතර එය මේ අවුරුද්දේ රුපියල් 65000ක් දක්වා වැඩි වී ඇත. මාසික වැටුප් වැඩිවීම ගිය අවුරුද්දේ මාසික වැටුපෙහි අන්න එක හයිලයිට් කරගන්න. ගිය මාසයේ මාසික වැටුපෙහි අච්චුපතේ හයිලයිට් කරන්න එපා, පැන්සලෙන් ඉරක් ඇඳ ගන්න. ගිය මාසයේ මාසික වැටුපෙහි ප්‍රතිශතයක් ලෙස. right. ඔන්න බලන්න උදයන්ක සර් තර්ක කරනවා. බලාගෙන. පෙර අවුරුද්ද පසු අවුරුද්ද. ඒයි චූටි බලාගෙන ඉන්නෝ. පෙර අවුරුද්දේ වැටුප රුපියල් 50000. ඊළඟ අවුරුද්දේ වැටුප රුපියල් 65000. ඒ චූටි කීයක් වැඩි වෙලාද? චූටි 50000ට කීයක් එකතු වෙලාද? 15000යි නේව. අන්න බලන්න පුස්පලත්තා. එහෙනම් වැඩි වෙලා තියෙන්නේ 15000. එහෙනම් අපෙන් අහන්නේ වස්තුවේ මෙයාට අනුව වැඩි වුණු ප්‍රතිශතය බලන්න. පෙර අවුරුද්දේ වැටුපට අනුව. එහෙනම් පුතේ කෙලිම ගන්න පුළුවන් 50000ට රුපියල් 15000ක් වැඩි වෙලා. එහෙනම් භාගය ගන්න පුළුවන් 50000න් 15000යි. අන්න බලන්න. දැක්කද පුතේ? අදාළ ඉස්සෙල්ල භාගය ගන්න ඕන. 50000න් රුපියල් 15000ක් වැඩි වෙලා. 50000ට 15000. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 5 වරක් 3යි. 5 වරක් 10යි. උත්තරේ 10න් 3යි. 10න් 3යි. එහෙනම් භාගය පුතේ 10න් 3යි. දැන් පුතේ ඕක ප්‍රතිශතයක් කරන්න මොකද්ද කරන්නේ? පුතාලා දන්නෝ 10න් 3 ප්‍රතිශතයක් කරන්න පුළුවන්. යට 100 කරගන්න. උඩයි යටයි 10න් ගුණ කරන්න. 10 වරක් 10 100යි. 3 වරක් 10 30යි. එහෙනම් උත්තරේ සුදු මැණික 100ට 30ක් වැඩි වෙලා. එහෙනම් වැටුප වැඩි වෙලා තියෙන්නේ 100ට 30යි. අත උසන්නේ එක තේරුණු කාණ්ඩේ. සුපිරි හොඳේ. සුපිරි. දඩ සෙට් එකක් ඉන්නවා මාත් එක්ක වැඩ කරන්න. පට්ට. දිලින හරිද? මේක ලියා ගන්න ඉතින්. හරි. ආයිමක් කියනවා. පෙර මාසේ 50000යි පසු අවුරුද්දේ 65000. එතකොට චූටි 50000ට වඩා 15000ක් වැඩි වෙනවා. එහෙනම් 50000න් 15000. ලේසි. 50000ට 15000. 50000න් 15000. ඒක සුළු කරාම 10න් 3. ඒක ප්‍රතිශතයක් කරා. ඊළඟ එක 9 වෙනි ගානත් ඉල්ලලා තියෙනවා. ඉක්මන් කරන්න. 9 වෙනි ගානත් ඉල්ලීමක් කරලා තියෙනවා. පටපට ගාලා ලියා ගන්න පුතේ. ලියලා ඉවරද? ඔබ ගෙදර වැඩ කරේ නැත්නම් ලොකු අපරාධයක් පුතේ. ඊළඟට 9 වෙනි ගාන. ඉල්ලීමක් කරන 9 වෙනි ගාන බලාගෙන ඉන්න. ඉඟුරු කිලෝග්‍රෑම් එකේ සිට ඉඟුරු කිලෝග්‍රෑම් එකක් සිට වූ විට කිලෝග්‍රෑම් 5ක අස්වැන්නක් ලබාගත හැකි වේ.
ඉඟුරු අස්වැන්න සිට වූ ඉඟුරු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස විලිලැජ්ජ මෙන්න පුතේ බලාගෙන ඉන්න. සිට වූ ඉඟුරු කිලෝග්‍රෑම් 1යි. අස්වැන්න කිලෝග්‍රෑම් 5යි. ඒ චූටි බලන් ඉන්න. ලස්සනට කියලා දෙනවා. එහෙනම් අපිට කියන්නේ සිට වූ ඉඟුරු ප්‍රමාණයේ ප්‍රතිශතයක්. ඒ කියන්නේ එකක් ඉන්දුවොත් 5ක් වැවෙනවා. අන්න පුතේ. ප්‍රතිශතය 1ට 5යි භාගය. යට 1 වෙන්න පුළුවන්ද? පුළුවන්. කිලෝ එකක් වැව්වොත් 5ක් එනවා. කිලෝ එකක් වැව්වොත් 5ක් එනවා. දැන් ඕක ප්‍රතිශතයක් කරන්න. යට 100 කරගන්න. උඩයි යටයි 100ෙන් ගුණ කරන්න. එක්වරක් 100 100යි. පස්වරක් 100 500යි. 500 එතකොට 100ට 500 ලියන්න පුළුවන්. ආන්න බලන්න. අන්න ප්‍රතිශතය 100ට 500යි. ආදරණීය දුවේ පුතේ ඔබට 100ට 500 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. 100ට 500 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. හරි. හරිද? 100ට 500. කිලෝ එකක් ඉන්දුවොත් 5ක් ආදායම අස්වැන්න. එහෙනම් 1ට 5යි. ඒ කියන්නේ 100ට 500. 100ට 500ක අස්වැන්නක් තියෙනවා. ඔයාලා දැකලා ඇති අර සමහර තියෙන වී වල එහෙම අස්වැන්න කියනවා 100ට 250යි. 100ට 150ක අස්වැන්නක් තියෙනවා. ඔයාලා අහලා ඇති. සමහර ඔය ගමේ මිනිස්සු එහෙම කතා වෙනවා. 100ට 100ක ආදායම එහෙමත් කියනවා. 10 වෙනි ගාන. 10 වෙනි ගාන බලාගන්න. බෝංචියට පැකට්ටුවක ඇති සෑම ඇට 100කටම ඇට 85ක් පැලවේ. පැලවීමේ ප්‍රතිශතය ඊය ලැජ්ජයි. පුතේ බෝංචියට 100ක් තියෙනවලු 85ක් පැලවෙනවලු. 100ට 85ක් පැලවෙනවා. එහෙනම් ප්‍රතිශතය 100ට 85යි. උත්තරේ 100ට 85යි. ඇත්තටම දරුවනේ ඕක තනියෙන් හැදුවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබ අති දක්ෂයෙක්. 185යි. ඊළඟට දරුවෙක් අහලා තියෙනවා 21යි එක අභ්‍යාසයේ පළවෙනි ගාන. ඒකත් හදලා නවත්තමු. අලුත් පාඩමට යන්න. පහත වචනෙන් ලියා ඇති අපෝ ඒක ලේසිනේ. ඒක ලේසි. 125 ලියා ගන්න බෑ විල්ලැජ්ජ. හරි. ලියන්න අලුත් මාතෘකාව. කාටීසීය තලය. තරු 21යි 1 4 අභ්‍යාසයේ 5 වෙනි ගාන. විසියකයි හරි ලියන්න පුතේ 23 වෙනි පාඩම කාටීසීය තලය. කාටීසීය තලය ලියන්න පුතේ 23 වෙනි පාඩම කාටීසීය තලය. 23 වෙනි පාඩම කාටීසීය තලය. හරි. ඒ යටතේ අනුමාත්‍රකාවක් ලියන්න පුතේ. ස්ථානයක පිහිටීම. මාතෘකාව ලියන්න. ස්ථානයක පිහිටීම. මාතෘකාව ලියන්න. ස්ථානයක පිහිටීම. හරි. දැන් චුට්ටක්
මේක ටිකක් අලුත් පාඩමක් වෙනස් පාඩමක් හා පුරා කියලා 7 වසරේ පැටියෙක් ශිෂ්‍යත්ව කාලෙවත් මේව උගන්වලා නැහැ. හා පුරා කියලා 7 වසරේ පැටියෙක් මේ අල්ල නෝමයි මේ ගාන හොඳට අහගෙන ඉන්න. පෑන පැත්තකින් තියන්න. උදයංග සර් සුපිරියට කියලා දෙනවා මේක. හරි. ඔන්න පුතේ ඕපදූපයක්. ඕපදූපයක්. ප්‍රෙස් වෙලා ඉන්න ඕන. දැන් සමහර ළමයි ඉන්නවා උගන්වනකොට මෙන්න එහෙම. ඈනුන් අරිනවා. ඕපදූපයක් කිව් ගම. ආගෙන. සදෝ. ලස්සන ඕපදූපයක්. ඔන්න දැන් ඔයාලා දැන් නැවක කපිතාන් කෙනෙක්. අම්බු උසෙත් අම්බු. ඔයාලා දැන් නැවක කපිතාන් කෙනෙක්. ඔයාලා දැන් මෝද මැදින් යනවා. මෝද මැදින් නවක් ගියා එංගලන්තෙට. ඒකේ හිටපු තට්ටමාම පැන්න මෝදට. ඒකේ හිටපු මිනිමෝර ඇන්න තට්ටෙට. තට්ටමාම ගෙදර ගියේ. අන්නේ එහෙම එකක් තියෙනවනේ. අර දැන් මම මේ ළඟදී දැක්කා මේ අපේ ඔය දරුවෝ එහෙම ඉති කිති මිති බිති ඔන්න ඔහම එකක් ගහනවා. දෙන්නෙක් එක එකතු වෙලා. ඉති මිති අන්ති මින්ති ජුන්ති මින්ති ගහනවා. මන් දන්නේ මට තේරුන්නේ නැහැ. හරි. ඉස්සර අපි කිව්වේ එහෙමයි. ඉස්සර අර කියන මෝද මැදින් නැවක් ගියා එංගලන්තෙට. අර එහෙම බෙදුවේ. හරිනේ. ආගෙනේ. ඔන්න දැන් මෝද මැදින් ඔයාලා යනවා. යනකොට මූද දැන් හිතන්න මේ සර්ගේ බෝඩ් එක තමයි මූද. මූද මැද නැව බ්‍රේක් ඩවුන් වෙනවා. ඒ කියන්නේ සර් බ්‍රේක් හිර වෙනවද? නෑ. එන්ජින් එක ඕෆ් වෙනවා. ඔටෝ නවතිනවා. දැන් මූද මැද ඉන්නේ. මූද මැද. දැන් ඉවරයි. ඇතුලේ ඉන්න ඉංජිනේරුවන්ට ඕක හදා ගන්න බෑ. දැන් මොකද්ද කරන්නේ? දැන් මේ ගොඩබිම ඉන්න ඉංජිනේරුවෙක් ගෙන්න ගන්න වෙනවා. සුපිරි වැඩෙක් දැන් ගෙන්න ගන්න වෙනවා. ස්ටාර්ට් වෙන්නේ නැහැ. මැෂින් එකක් නේ. දැන් ඉතින් කතා කරලා කියනවා. හෙලෝ පාලක මෙදිරියද? ඔව්. අපි මේ පොඩ්ඩක් මේ බ්‍රේක් ඩවුන් වුණානේ. එන්ජින් එක නැවතුණා. මොකද කරන්නේ? ඊට පස්සේ පාලක මෙදිරියෙන් අහනවා. හරි. ඔයාලා ඉන්න තැන හරියට කියන්න. ඔයාලා ඉන්න තැන හරියටම කියන්න. කොහොමද මූද මැද තැන කියන්නේ? ලිසිනැන්දයි වඩේ කඩයක් ඇති එතනින් දකුණට දාලා ලොකු තල්මහෙක් කව්වේ තල්මහකින් වමට දාන්න. එහෙම කියන්න පුළුවන්ද? මූද මැද තල්මහුව එක තැනක ඉන්නවා තල්මස්සු. අන්න. ඒ නිසා පුතේ මූද මැද හරියටම තැනක් කියන්න බෑ. තේරුණාද? අන්නේ නිසා ඔන්න ඕව ගණිතඥයන්ට ආපු ප්‍රශ්න. ඔන්න ඔය වගේ සංකල්ප නිසා තමයි රේඩාර් කියලා තාක්ෂණයක් හඳුන්වලා දුන්නේ. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න මේ නැව් ඔක්කොම ගමන් කරන්නේ රේඩාර් වලින්. හරි. නැත්තම් මූදේ පාරවල් නැහැනේ. හරි මූදේ අරන් වෙලා පාර, දික් පැල්ල පාර එහෙම පාරවල් නැහැ. ඔක්කොම ගමන් කරන්නේ රේඩාර් වලින්. බෙදලා තියෙන්නේ. එහෙනම් පාඩමේ ඉගෙන ගන්න යන්නේ ඔන්න ඕක. අද පාඩමේ ඉගෙන ගන්න යන්නේ ඔන්න ඕක. කොහොමද කිසියම් ස්ථානයක පිහිටීම හරියටම කියන්නේ කොහොමද? ස්ථානයක පිහිටීම හරියටම කියන්නේ කොහොමද? අන්න එක තමයි අද කියලා දෙන්න හදන්නේ. ආසයිද? ආසයිද? එන ලියන්න පුතේ මෙහෙම. ලියන්න. කිසියම් සම්මත ක්‍රමයක් භාවිතයෙන් කිසියම් සම්මත ක්‍රමයක් භාවිතයෙන් කිසියම් සම්මත ක්‍රමයක් භාවිතයෙන් කිසියම් සම්මත ක්‍රමයක් භාවිතයෙන් කිසියම් ස්ථානයක කිසියම් සම්මත ක්‍රමයක් භාවිතයෙන් කිසියම් ස්ථානයක කිසියම් ස්ථානයක කිසියම් ස්ථානයක පිහිටීම
නිවැරදිව පැවසීම පිහිටීම නිවැරදිව පැවසීම පිහිටීම නිවැරදිව පැවසීම පෑන මාරු කරන්න පාට මාරු කරන්න ස්ථානයක පිහිටීම ලෙස හඳුන්වයි පෑන මාරු කරන්න තුරන ලියනවද ස්ථානයක පිහිටීම ලෙස හඳුන්වයි ස්ථානයක පිහිටීම ලෙස හඳුන්වයි ස්ථානයක පිහිටීම ලෙස හඳුන්වයි ස්ථානයක පිහිටීම ලෙස හඳුන්වයි හරි දැන් උදාහරණයක් කරන්න හදන්න හරි පෑන පැත්තකින් තියන්න චූටි හරි දැන් සුදු ඔයාලා ඉස්කෝලේ යනවනේ ආසයි සර් ඉස්කෝලේ යන්නනේ මටත් ආසයි පුතේ ඉස්කෝලේ ගිහිලා අර දරුවොත් එක්ක මොනවා හරි නේ සෙල්ලමක් කළා එහෙම ඉන්න ආසයි ඉතින් ගුරුවරු වශයෙන් අපිත් ආසයි ළමයිතුත් ආසයි ආගෙනි පුතේ ඉස්කෝලේ ගිහිල්ලා අපි වාඩි වෙන්නේ මෙන්න මේ විදියටනේ චූටි බලාගෙන ඉන්න එකපාරයි කියලා දෙන්න පේලි දාලා තියෙනෝනේ එක පේලියක 5 දිනක් වගේ වෙන්නේ ඉස්සර අපේ තිබුණ ගෑල් ළමයින්ගේ පේලියයි පිරිමි ළමයින්ගේ පේලි හරි බලාගෙන ඉන්න ඔන්න ඔහොම බලා ගන්න සුදු හොඳට අහගෙන ඉන්න මෙන්න මේවට කියනවා පුෂ්පලතා සුදු මේවට කියන්නේ මොනවද පේලි මේවට කියන්නේ පේලි හරි මෙන්න මේ පැත්තේ තියෙන ඒවට කියන්නේ තීරු මේවට කියන්නේ පුතේ තීරු මේවට කියන්නේ පේලි හරිද එතකොට මේව නම් කරොත් පේලි 1 පේලි 2 පොඩක් බලන් ඉන්නවා පේලි 3 ජෙලි වගේ ජෙලි නෙමෙයි පේලි හොඳේ පේලි 4 සුදු මේ පැත්තේ තීරු 1 තීරු 2 තීරු 3 තීරු 4 තීරු 5 අන්න පුතේ පේලි 4යි තීරු 5යි දැන් ඔතන මෙන්න මෙතන අපේ තුලන මෙන්න මෙතන ඉන්නේ චුට්ටක් බලාගෙන ඉන්න අපේ දරුවෙක් තුලන ඉන්නේ මෙන්න මෙතන හරි දැන් මට කියන්න මොලේ තියෙන ළමේ කල්පනා මට කියන්න තුලන ඉන්න තැන හරියටම කියන්නේ කෙසේද පුළුවන් නම් කියන්න තුලන ඉන්න තැන හරියටම කියන්නේ කොහොමද තුලන ඉන්න තැන හරියටම කියන්නේ කෙසේද ඔව් කොහොමද කියන්නේ ඔව් දෙවනි පේලියේ තුන්වෙනි තීරුවේ ඉන්න එක්කෙනා තේරුණාද දෙවනි පේලියේ තුන්වෙනි තීරුවේ ඉන්න එක්කෙනා තේරුණු කට්ටිය අත උස්සන්න ආන්න බලන්න හරි මෙන්න මෙතන ඉන්නෝ තව කවුද ඉන්නේ අපේ දිලින දිලින ඉන්නේ මෙතන මට කියන්න දිලින ඉන්න තැන හරියටම කියන්න තුන්වෙනි පේලියේ හතරවෙනි තීරුවේ තුන්වෙනි පේලියේ හතරවෙනි තීරුවේ ඉන්න එක්කෙනා පැහැදිලිද අත උසන් මේක තමයි පුතේ මුළු ලෝකෙම පිළිගත්ත සම්මත පේලි සහ තීර වලින් කියන්න පුළුවන් පේලි සහ තීරු වලින් ඕනම ස්ථානයක පිහිටීම කියන්න පුළුවන් අත උසන්න මේක තේරුණු කට්ටිය අවංකෙම අත උසන්න තේරුණා නම් රයිට් ඇඳ ගන්න මේක ඉක්මන් කරන්න ලස්සනට ඇඳ ගන්න චූටි ලස්සනට ඇඳ ගන්න
කොටු රූල් තියෙන හින්දා ලස්සනට අඳින්න පුළුවන්. දුරින් දුරින් අඳි. හරි. යටින් ලියන්න මෙහෙම. යටින් ලියන්න. තරු ලකුණක් දාලා ලියන්න. රතු පෑනෙන් ලියන්න. තුලන සිටින්නේ දෙවනි පේලියෙහි තුන්වෙනි තීරුවේය. ලියන්න. තුලන සිටින්නේ දෙවනි පේලියෙහි තුන්වන තීරුවේය. ඇත්තන පුතේ කාටීසිය තලයේ වෙන්නේත් ඕකම තමයි. කාටීසිය තලයේ වෙන්නේත් ඕකම තමයි. තුලන සිටින්නේ දෙවනි පේලියෙහි තුන්වෙනි තීරුවේය. ඊළඟට දිලින සිටින්නේ ඊළඟ තරු ලකුණ. දිලින සිටින්නේ තුන්වෙනි පේලියෙහි හතරවන තීරුවේහිය. දිලින සිටින්නේ තුන්වන පේලියෙහි හතරවන තීරුවේහිය. හතරවන තීරුවේහිය. තුන්වෙනි පේලියෙහි හතරවෙනි තීරුවේහිය. හතරවන තීරුවේහිය. තුන්වෙනි පේලියෙහි හතරවෙනි තීරුවේහි. හරි. ඔන්න ඕක තමයි පුතේ කන්සෙප්ට් එක. ඕක තමයි සංකල්පය. ඕකෙන් තමයි කාටීසිය තලය බිහි වෙන්නේ. ඒක තියාගන්න. කාටීසිය තලයේ සංකල්පය බිහි වෙන්නේ ඔතනින්. පේලු සහ තීරුව. පැහැදිලිද? යටින් විශේෂ නෝට් එකක්.
යටින් ලියන්න විශේෂ නෝට් එකක් ලියන්න. ස්ථානයක පිහිටීම ස්ථානයක පිහිටීම ස්ථානයක පිහිටීම ස්ථානයක පිහිටීම ප්‍රායෝගිකව ස්ථානයක පිහිටීම ප්‍රායෝගිකව පේලි සහ තීරු යොදා ගනිමින් පේලි සහ තීරු යොදා ගනිමින් පේලි සහ තීරු යොදා ගනිමින් පැවසිය හැකි බව මතක තබා ගන්න. පේලි සහ තීරු භාවිතයෙන් පැවසිය හැකි බව මතක තබා ගන්න. පැවසිය හැකි බව මතක තබා ගන්න. පැවසිය හැකි බව මතක තබා ගන්න. හරි. පැවසිය හැකි බව මතක තබා ගන්න. හරි. එච්චරයි. දැන් ඕක තමයි කන්සෙප්ට් එක. ප්‍රායෝගික කන්සෙප්ට් එක ප්‍රායෝගික සංකල්පය ඕක. දැන් අපි බලමු කොහොමද ගණිතයේදී ඕක යොදාගන්නේ කියලා. ලියන්න. මාතෘකාවක් ලියන්න. නියත ලක්ෂයක් ඇසුරෙන් මාතෘකාව. නියත ලක්ෂයක් ඇසුරෙන් තවත් ලක්ෂයක පිහිටීම. නියත ලක්ෂයක් ඇසුරෙන් තවත් ලක්ෂයක පිහිටීම. හරි. මේක සුපිරි පුතේ. ගොඩක් දෙනෙට තේරෙන්නේ නැහැ. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. පෑන පැත්තකින් තියන්න. නියත ලක්ෂයක් භාවිතයෙන් තවත් ලක්ෂයක පිහිටීම. පෑන පැත්තකින් තියන්න. දරුණු කොටසක් ඔළුවට යන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහනේ. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. නියත ලක්ෂයක් භාවිතයෙන් තවත් ලක්ෂයක පිහිටීම. පෑන පැත්තකින් තියන්න. හරි. බලාගෙන ඉන්න. පුතේ ඔහොම සල්ල රේඛාවක් තියෙනවා. චුට්ටක් බලාගෙන ඉන්න. සල්ල රේඛාවක් තියෙනවා. හරි. මෙතන x කියලා ලක්ෂයක් තියෙනවා. චූටි බලාගෙන ඉන්න. අමුතු මැච් එකක් ගහන්න හදන්නේ තේරෙන්නේ නැහැ. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. අහන් හිටියොත් විතරයි මේක තේරෙන්නේ. හරි. මම කැමති ලක්ෂයක් තියාගන්න. මේක තමයි නියත ලක්ෂය. නියත ලක්ෂය x අහගෙන. දැන් පුතේ මෙතන ඉන්නෝ A කියලා ඩයල් එකක්. කැපිටල් A. හරි. මෙතන ඉන්නෝ B කියලා ඩයල් එකක්. පොඩ බලන් ඉන්නෝ. ලස්සනට කියලා දෙන්න හදන්නේ. හරි. x කියලා නියත ලක්ෂයක් මට ඕන හින්දා තියාගත්තා. හරි. දැන් අපිට කියනවා මේ x ට අනුව A හි පිහිටීමයි B හි පිහිටීමයි සොයන්නලු. මේ විභාගයට අහනවා. චූටි බලාගෙන ඉන්න. x ට අනුව A හි පිහිටීමයි B හි පිහිටීමයි කොහොමද ගන්නෙ? ඔන්න බලාගෙන ඉන්න. මතක තියාගන්න. ධන කිව්වොත් දකුණට ඍණ කිව්වොත් වමට. මතක තියාගන්න. හා කියන්න. ධන කිව්වොත් දකුණට ඍණ කිව්වොත් වමට. කියන්න. හා කියන්න. ධන කිව්වොත් දකුණට ඍණ කිව්වොත් වමට. එනම් පුතේ x ගේ දකුණු පැත්තේ නෙව මෙයා ඉන්නේ. එහෙනම් මම සමානව කොටස් වලට බෙදනවා. x තියෙන තැනට බිඳුව දානවා.
x තියෙන තැනට බිඳුව දාලා ධන 1 ධන 1 ධන 2 ධන 3 මතක තියාගන්න පුෂ්පලතා x ගේ දකුණු පැත්ත ධනයි x ගේ දකුණු පැත්ත ධනයි ඊළඟට x ගේ වම් පැත්ත ඍණයි ඒකනේ උදයන්ග සර් කියන්නේ ධන කිව්වොත් දකුණට ඍණ කිව්වොත් වමට ආව් අද ගෙදර ඉන්න ගමන් කියන්නේ මෙන්න එහෙම පුතේ ඇඟ හොද ගන්න ධන කිව්වොත් දකුණ වැඩි විහිළු කරන්නත් එපා හොඳේ දත් ටික අහුලන්න වෙයි කෘන්තක කොහොර රදනක එකක් තිබුණනේ රදනක දෙකක් තිබුණා කොහෙද දන්නේ ආන්න හොයන්න වෙනවා තේරුණා ඒ අර ගහනවනේ හයියෙන් ගහන ඒ නිසා බලන්න ධන කිව්වොත් දකුණට ඍණ කිව්වොත් වමට ඒ හින්දා මතක තියාගන්න ඔයාලා ලකුණු විභාගෙට අහනවා ලකුණු කරන නියත ලක්ෂ්‍යය තියෙන්නේ එයාගේ දකුණු පැත්ත ධනයි වම් පැත්ත ඍණයි තේරුණාද එහෙනම් මට කියන්න A පිහිටන්නේ x ට ධන දෙකක් දුරින් A පිහිටන්නේ x ට ධන දෙකක් දුරින් B පිහිටන්නේ x ට ඍණ දෙකක් දුරින් තේරුණු කට්ටිය අත උස්සන්න එහෙනම් මම මෙහෙම ලියනවා බලාගෙන ඉන්න තර ලකුණක් දාලා A පිහිටන්නේ A පිහිටන්නේ x ට ධන දෙකක් දුරිනි ඊළඟ එක B පිහිටන්නේ x ට ඍණ දෙකක් දුරිනි අත උසන්න මේක සුපිරියටම තේරුණාන රයිට් ඕකේ ලියා ගන්න පුතේ ලස්සනට මම යටින් විස්තර කරන්න
හරි. ජටිල යන මෙහෙම. ජටිල යන මෙහෙම. x යන නියත ලක්ෂයට අනුව 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 කැපිටල් A ලක්ෂය දකුණු පසින් ඇති නිසා ධන දෙකක වෙනසක්ද කැපිටල් A නැමැති ලක්ෂය දකුණු පසින් පවතින නිසා ධන දෙකක වෙනසක්ද ධන දෙකක දොරින්ද B නැමැති ලක්ෂය වම්පස පිහිටන නිසා B නැමැති ලක්ෂය වම්පස පිහිටන නිසා ඍණ දෙකක වෙනසක්ද පවතී. ඍණ දෙකක වෙනසක් පවතී. ඍණ දෙකක වෙනසක් පවතී. හරි. ඔන්න ඔතනින් තමයි අපි තේරුම් ගන්න පැටියෝ නියත ලක්ෂයට දකුණින් තියෙනවා නම් ධනයි වමින් තියෙනවා නම් ඍණ. අන්න ඒක ලියාගමු. රතු පෑනින් ලියලා කොටු කරගන්න. නියත ලක්ෂයට දකුණින් ඇත්නම් ඒක ලියාගන්න රතු පෑනින්. නියත ලක්ෂයට දකුණින් නම් ධන වේ. වෙනස ධන වෙනවා. නියත ලක්ෂයට දකුණින් නම් ධන වේ. වමින් නම් ඍණ වේ. නියත ලක්ෂයට දකුණින් නම් ධන වේ. වමින් නම් ඍණ වේ. නියත ලක්ෂයට දකුණින් නම් ධන වේ. වමින් නම් ඍණ වේ. හරි. දැන් තියෙන්නේ මාතෘකාව ලියන්න. මාතෘකාව ලියලා අදට නවත්තමු. කාටීසිය තලය. ඕක කියලා දෙන්න පැය භාගයක් අත් ඕන. වෙලාව මදි. කාටීසිය තලය. හරි. ඔය ටික ලබන සතියේ කියලා දෙන්නම් පුතේ. කාටීසිය තලය දශම අර ප්‍රතිශත පාඩමේ සියලුම අභ්‍යාස කරන්න. අලුත් ප්‍රතිශත පාඩමේ ටියුට් එක ඔයාලට ලැබෙන්න සලස්සන්නම් මේ සතිය ඇතුළත. හරි. ඒ ගැන බය වෙන්න එපා. හරිද? කෝඩ් කරදර කරන්න ඕනේ නැහැ. මම ඒක අවශ්‍ය වෙලාවට දාන්න. හරිනේ? හරි. එහෙනම් පුතේ ප්‍රතිශත පාඩමේ සියලුම අභ්‍යාස ටික කරලා අමාරු ප්‍රශ්න තියෙනවා නම් මාත් එක්ක සාකච්ඡා කරන්න. මං හරි ආසාවෙන් ඉන්නේ පුතේ අමාරු ප්‍රශ්න සාකච්ඡා කරන්න. හරි ආසයි. හරිනේ? එහෙනම් ඔය ටික කරගන්න. මේක තවදුරටත් ලබන සතියේ හොඳට විග්‍රහ වෙනවා. ලබන සතියේ කිසිම ලෙසකින්ම පන්ති කට් කරගන්න එපා. හරිනේ? හරි. එහෙනම් මම යන්න. බුදු සරණයි. පරිස්සමින් ඉන්න. ජයෙන් ජයම වේවා. ආයිබෝවන්. බුදු සරණයි පුතේ. පරිස්සමින් ඉන්න. හරි.